අයිබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්නේ 13 ශ්‍රේණියේ කෘෂි විද්‍යාව විෂයට තේන ඉතාම වැදගත් කොටසක් කෘෂි ආර්ථික විද්‍යාව. මෙම පස්වෙනි නිපුණතාවය මෙම කෘෂි විද්‍යාව කියන විෂය නිර්දේශයන එතනදී අපි සාකච්ඡා කරන්නේ කෘෂි ව්‍යාපාරවල ඵලදායීතාවය වැඩි කිරීම සඳහා ආර්ථික විද්‍යා මූලධර්ම කුමන ආකාරයකටද භාවිතයට ගන්න කියලා. කෘෂි ව්‍යාපාරවල අපි ඵලදායීතාවය වැඩි කළ යුතුයි. මේ වැඩි කිරීමේදී අපිට විවිධ මූලධර්ම යොදා ගැනීමට සිද්ධ වෙනවා. අපි අද බලමු පුතේ දුවේ ආර්ථික විද්‍යා මූලධර්ම යොදාගෙන කුමන ආකාරයටද මේ කියන කර්තව්‍ය ඉටු කරන්න පුළුවන් කියලා. අපි මීට කලින් සාකච්ඡා කළා ප්‍රධාන විෂය කොටස් කිහිපයක්. ඔයගොල්ලන්ට මතක ඇති ප්‍රථමයෙන්ම නිෂ්පාදන සාධක පිළිබඳව සාකච්ඡා කළා. අපි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන ප්‍රධාන නිෂ්පාදන සාධක හතර කුමන ආකාරයකටද නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නේ කියන එක ගැන දීර්ඝව සාකච්ඡා කළා. මේ ආකාරයට මේ ප්‍රධාන නිෂ්පාදන සාධක හතර යොදාගෙන වෙළඳපොළ භාණ්ඩ හා සේවා සකස් කරන විට එම භාණ්ඩවලට තිබෙන ඉල්ලුම සහ සැපයුම පිළිබඳව තමයි ඊළඟට සාකච්ඡා කළේ. ඉල්ලුමට බලපාන සාධක සහ විවිධ ශ්‍රීතයන් සමීකරණ ආශ්‍රයෙන් ආර්ථික විද්‍යා මූලධර්ම වලට යටත්ව අපි ඒවා සාකච්ඡා කළා. ඒ වගේම තමයි වෙළඳපොළ සැපයුම නිෂ්පාදකයන් කුමන තත්ත්ව යටතේද වෙළඳපොළට සපයන්නේ, සපයන ආකාරය කෙසේද කියන එක පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා. අපි එතනින් ඔබට ගිහිල්ලා ඊළඟට වෙළඳපොළක් කියන්නේ කුමක්ද? වෙළඳපොළක සමතුලිතතාවය ඇති වෙන්නේ කුමන ආකාරයටද කියලා අපි සාකච්ඡා කළා. එතනදී අපි ඉල්ලුම සහ සැපයුම කියන සංඝටක දෙකම අරගෙන මේවා එකිනෙක සමතුලිත අවස්ථාවේදී කුමන ආකාරයටද වෙළඳපොළ මිල තීරණය වෙන්නේ, වෙළඳපොළ භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රමාණය තීරණය වෙන්නේ කියලා සාකච්ඡා කරලා පූර්ණ තරගකාරී වෙළඳපොළක් සඳහා මේක වක්‍රානුකූල වක්‍ර වලින් ශ්‍රීත වලින් අපි නිරූපණය කරලා පෙන්වුවා. ඒ අරෙන්නට විවිධ වෙළඳපොළ ව්‍යුහයන් පූර්ණ තරංකාරී වෙළඳපොළ වගේම තරංකාරී වෙළඳපොළ, ඒකාධිකාරී වෙළඳපොළ සහ කතිපයාධිකාරී වෙළඳපොළ පිළිබඳව සාකච්ඡා කළා. එහෙනම් පුතේ දුවේ මෙතෙන් සිට ඉදිරියට අපි දැන් ගමන් කරන්න යන්නේ කුමක් සාකච්ඡා කරමින්ද? කෘෂි ව්‍යාපාරවල පිරිවැය පිළිබඳව සාකච්ඡා කරමින්. අපි බලමු මොකද්ද පිරිවැය කියන්නේ? ඒක කොහොමද වැදගත් වෙන්නේ මෙම 13 ශ්‍රේණියේ කෘෂි විද්‍යාවේදී? නිපුණතා මට්ටම 5යි කෘෂි ව්‍යාපාරවල පිරිවැය අවම කිරීමේ වැදගත්කම අපට සාකච්ඡා කළ යුතු වෙනවා. පිරිවැයක් කියලා කියන්නේ සරලව ගත්තොත් අපි දීර්ඝව සාකච්ඡා කරනවා යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට යෑමේදී ඒකට අවශ්‍ය කරන නිෂ්පාදන සාධකවලට යන මිල, නිෂ්පාදන සාධක වලට යන මිල තමයි අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ, ප්‍රොඩක්ෂන් කොස්ට්. මේක අවම කරගත්තේ නැත්නම් අපිට නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පාඩු සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ පාඩම තුළදී මේ ආකාරයට විෂය පතය නිර්ණය කරන්න කොයි ආකාරයට මේ පිරිවැය කියන දේ ආර්ථික විද්‍යාත්මකව යොදා ගන්න කියලා. අපි ප්‍රථමයෙන්ම නිෂ්පාදන පිරිවැය අර්ථ දක්වනවා. ඊළඟට පිරිවැය වක්‍ර අඳිනවා අපි. ඊට කලින් සැපයුම ඉල්ලුම වක්‍ර ඇඳා පුතාලට දුරට මතක ඇති. පිරිවැයටත් ඒ ආකාරයට අපිට පුළුවන් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. එම ප්‍රස්ථාර සහ වක්‍ර ඇසුරින් පිරිවැය අවම කරගන්න අවස්ථාවේදී පවතින විශේෂිත තත්ත්වයන් අපි නිරූපණය කරනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. මේක තමයි අපේ පාඩමේ
අරමුණු. දැන් අපි බලමු පුතේ දුවේ පිරිවැය ඉතාමත්ම හොඳින් අර්ථ නිරූපණයකට ලක් කරන්න. පිරිවැයක් කියන්නේ මොකද්ද? කොස්ට් එකක් කියලා කියන්නේ මොකද්ද? යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා දරන්න ඕන වියදම තමයි අපි පිරිවැය කියලා කියන්නේ. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා දරන්න ඕන වියදම. දැන් මේ වියදම දරන්නේ ඇයි? වියදම දරන්නේ ලාභයක් අපේක්ෂාවෙන්. අපි නිකම්ම භූමිය සඳහා ශ්‍රමය සඳහා වියදම් කරන්නේ නැහැනේ. ඒ භාණ්ඩය නිෂ්පාදනය කළාට පස්සේ ඒක වෙළඳපොලේ අර අපි කියපු විදිහට වෙළඳපොළ ක්‍රියාවලියක හසු කළාට පස්සේ අපිට ලාභයක් අවශ්‍ය වෙනවා. අඩුම ගණනේ ඒකට සඳහා ගිය පිරිවැය අපිට ලබා ගැනීමට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට ලාභ නැහැ. ඒ නිසා පිරිවැයක් කියලා කියන්නේ ලාභයක් අපේක්ෂාවෙන් සිදු කරන්නා වූ මුදල් යෙදවීම. ඒතර අපි පහසුවෙන්ම අර්ථ නිරූපණය කරන්න පුළුවන් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් නිෂ්පාදන සාධක යොදා ගන්නා අවස්ථාවේදී ඒ වෙනුවෙන් දරනු ලබන වියදම තමයි පිරිවැය කියලා කියන්නේ. පුතාලට දුරට ඉතා පැහැදිලිව පේනවා මොනවද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන සාධක වෙනුවෙන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක වෙනුවෙන් දරනු ලබන වියදම තමයි අපි නිෂ්පාදන පිරිවැයක් කියලා කියන්නේ. අපි හිතමු පුතේ දුවේ මොනවද මේ නිෂ්පාදන පිරිවැයවල් කියලා. ඉතාම සරලව අපි ගමු වී වගාව. වී වගාවකදී වී වගාව බිම සකස් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පොහොර, කෘෂි රසායන වගේ ද්‍රව්‍යයන් මේකට යොදන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර වලින් අපිට මේක හාන්න සිද්ධ වෙනවා. අස්වැන්න නෙලන්න සිද්ධ වෙනවා. දැන් බලන්න වැඩ රාශියක් ඉටු කරනවා. මේ ඉටු කරන හැමදේශම ශ්‍රමයට සමහරවිට අපිට ගෙවන්න වෙනවා. දවසකට රුපියල් 1000ක් 1200ක් එහෙම ගෙවන්න වෙනවා. යන්ත්‍ර සූත්‍ර ගන්නකොට සීසෑම සඳහා ට්‍රැක්ටර් වලට විවිධ යන්ත්‍ර වලට අපිට ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි පොහොර කෘෂි නිෂ්පාදන අනිකුත් රසායනික ද්‍රව්‍ය කාබනික පොහොර මේවා මිලදී ගන්න වෙනවා. දැන් මේවා විවිධ ප්‍රමාණ වලින් අපිට මිලදී ගන්න වෙනවා. විවිධ තත්ත්වයකට මිලදී ගන්න වෙනවා. පුතාලට පේනවා ඇති පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය කාබනික පොහොර වගේ ඒවා අපිට අවශ්‍ය ගන්නට අපේ භූමියේ ප්‍රමාණයට මිලදී ගන්න පුළුවන්. ඒවා ඉක්මනින් වෙනස් කරන්නත් පුළුවන්. අද කිලෝ 2ක් ගන්න පුළුවන්. හෙට ටොන් එකක් ගන්නත් පුළුවන්. ඒ විදිහට අපිට අවශ්‍ය අපේ භූමියට අනුකූලව ගන්න පුළුවන්. හැබැයි සමහර ඒවා තියෙනවා එහෙම ලේසියෙන් වෙනස් කරන්න බෑ. ට්‍රැක්ටර් 2ක් 3ක් ඕන වුණොත් අනිද්දා උදේට ඒක 4ක් කරන්න, ඒක 6ක් කරන්න අපිට අමාරුයි. ලොකු ප්‍රාග්ධනයක් යනවා. ඒ නිසා සමහර අපේ අමුද්‍රව්‍ය සමහර නිෂ්පාදන සාධක තියෙනවා. ඒවා ලේසියෙන් කෙටිකාලීනව වෙනස් කරන්න අසීරුයි. කෙටිකාලීනව වෙනස් කරන්න අසීරුයි. ඇයි? ඒවා වෙනස් කරන්න නම් අපිට යම්කිසි ආයාසයක් දරන්න වෙනවා. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර, භූමිය වගේ ඒවා දවසකින්, දෙකකින්, තුනකින්, සතියකින් වෙනස් කරන්න මිලදී ගන්න බෑ. ඒවට යම්කිසි විශාල ආයෝජනයක් කළ යුතුයි. මෙන්න මේ කියන සංකල්පය මත නිෂ්පාදන පිරිවැය ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි එතනින්ම බලමු ඉස්සල්ලාම මොකක්ද කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය කියන්නේ. අපි මේකට කියනවා ෂෝට් රන් කියලා. ආර්ථික විද්‍යාවේදී මේක හඳුන්වනවා ෂෝට් රන් කියලා අපි මේක හඳුන්වනවා. ඇයි මේකට අපි ෂෝට් රන් කියලා කියන්නේ? සමහර මේ භාවිතා කරන නිෂ්පාදන සාධක තියෙනවා
මේවා අපිට අවශ්‍ය වෙලාවේදී කෙටි කාලයක් තුළදී මේ කියන නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඒවා විචල්‍යයි. ඒවා විචල්‍යයි. පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය බොහෝ විට විචල්‍යයි. ශ්‍රමයක් බොහෝ විට විචල්‍යයි. අද දෙන්නෙක් ගන්න පුළුවන්, හෙට 4 දෙනෙක් ගන්න පුළුවන්. අවශ්‍ය නම් අපිට 8 දෙනෙක් 10 දෙනෙක් ශ්‍රමය විචල්‍යයක්. ඒ නිසා අපි යම්කිසි නිෂ්පාදනයක් කරන විට ඒකට ගන්න නිෂ්පාදන සාධක ටික ලයිස්තුගත කළොත් ඒවා සියල්ලම කෙටි කාලයක් තුළදී දවසකදී සතියකදී එහෙම නැත්නම් තවත් කෙටි කාලයකදී එහෙම නැත්නම් පැය දෙක තුනක් වල වෙන කාලයක් තුළ නැත්නම් මාසයක් වෙන කාලයක් තුළ වෙනස් කරන්න පුළුවන් නම් ඒ කාලය තුළ සියලුම ඒවා විචල්‍යයි. සියලුම සාධක විචල්‍ය සාධක බවට පත් වෙනවා. අපි මෙන්න මේ කාලයට කියනවා ෂෝට් රන් එහෙම නැත්නම් කෙටි කාලය කියලා. ඒ නිසා අපි නිෂ්පාදන පිරිවැය සකස් කරනකොට ආකාර දෙකකට ගන්නවා. එකක් තමයි කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. එහෙනම් දිගු කාලීන නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකද්ද? කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ ඊටාත්ම පැහැදිලිව කියනවා නම් සමහර නිෂ්පාදන සාධක වෙනස් කරන්න බෑ. අපි ඒවා ස්ථාවරව තබා ගනිමින් වෙනස් කළ හැකි ඒවා වෙනස් කරමින් යන ඒ කාලය තමයි කෙටි කාලය කියලා සරලව හඳුන්වන්නේ. දිගු කාලය කියලා කියන්නේ මොකද්ද? අපි ඒකට කියනවා long run කියලා. අපි ඒකට කියනවා long run. දිගු කාලය. ඒ කියන්නේ මොකද්ද? සියලුම නිෂ්පාදන සාධක වෙනස් කරන්න පුළුවන් කාලය. මාසයක්, මාස දෙකක්, අවුරුද්දක්, උදාහරණයක් විදිහට භූමියක් මිලදී ගන්න අලුත් යන්ත්‍ර සූත්‍ර අරගෙන එන්න. ඒ නිසා දිගු කාලයේදී සියලුම සාධක විචල්‍යයි. කෙටි කාලයේදී සමහරක් සාධක විචල්‍යයි. හැබැයි පුතේ දුවේ සමහර සාධක තියෙනවා ඒවා ස්ථාවරයි. මෙන්න මේක හඳුනගෙන තමයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. ඒ නිසා අපි මේ පාඩමේදී 13 වන ශ්‍රේණිය ආර්ථික විද්‍යාව හදාරනකොට පුතේ දුවේ අපේ සාකච්ඡාව අපි කරන්නේ කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය සම්බන්ධව පමණයි. ඒ කියන්නේ මොකද්ද? අපි සමහරක් නිෂ්පාදන සාධක විචල්‍යයි. හැබැයි සමහරක් නිෂ්පාදන සාධක තියෙනවා ඒවා ස්ථාවරව පවතිනවා එම කාලය තුල. විශේෂයෙන්ම භූමිය යන්ත්‍රෝපකරණ වගේ ඒවා වෙනස් වෙන්නේ නැතුව එකම එකක ප්‍රමාණයකින් තියෙනවා කියලා හිතාගෙන තමයි කරන්නේ. අපි ඒකේ අධ්‍යයනය තමයි දැන් කරන්නේ. අපි මේ සඳහා අවශ්‍ය වන ඉතාම වැදගත් අර්ථ නිරූපණ ටිකක් සාකච්ඡා කළ යුතුයි. මොකද කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය ගැන සාකච්ඡා කරන විට මේකේ එන මේ විචල්්‍ය පිරිවැය විවිධ ආකාරයට සකස් වෙනවා. පළවෙනි එක තමයි අපි මුළු ස්ථාවර පිරිවැය. අපි මේකට කියනවා total fixed cost. TFC කියලා කියන්නේ ඒකයි. total fixed cost. මුළු ස්ථාවර පිරිවැය. දැන් මම කියවනේ කෙටි කාලයේදී සමහර නිෂ්පාදන සාධක වෙනස් කරන්න බෑ කියලා. ස්ථාවරය කියලා. අන්න ඒවට යන පිරිවැය තමයි අපි මොනවද කියන්නේ? මුළු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. ඒ නිසා යම් ආයතනයක කෙටි කාලයක් තුළදී වෙනස් කළ නොහැකි යෙදවුම් වල මුදල්මය වටිනාකම යම්කිසි භාණ්ඩයක් සෑදීම සඳහා ඒ ටික යනවා නම් අපි ඒ යන කොටසට අපි කියනවා මුළු ස්ථාවර පිරිවැය කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පුතේ දුවේ එම භාණ්ඩය හැදුවත් නැතත් මේ කියන ස්ථාවර පිරිවැය අපිට යනවා. හොඳම උදාහරණය තමයි ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර. අපි යම්කිසි නිෂ්පාදනයක් කළත් නැතත් අදාළ ආයතනයේ ගොඩනැගිලි ටික තියෙන්න ඕනේ. එකක් හැදුවත් තියෙන්න ඕනේ, හැදුවේ නැතත් තියෙන්න ඕනේ. 10ක් හැදුවත් තියෙන්න ඕනේ, 100ක් හැදුවත් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි සමහර යන්ත්‍ර සූත්‍ර. එකක් හරි හදන්න නම් ඒක තියෙන්න ඕනේ. නොහැදුවත් ඒක එතන තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ?
මුළු ස්ථාවර පිරිවැය සමහර වෙලාවට ඉතා විශාල ගණනක් වෙනවා. ටෝටල් ෆික්ස් කොස්ට් එක. ඒ වගේම තමයි අපි කියපු විචල්්‍ය සාධක සඳහා යන පිරිවැය. අපි එකට කියනවා මුළු විචල්්‍ය පිරිවැය. ටෝටල් වේරියබල් කොස්ට්. වෙනස් කළ හැකි පිරිවැය. ඒ කියන්නේ මොකද්ද? යම් භාණ්ඩයක් වූ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා අපිට ස්ථාවර යෙදවුම් වලට අමතරව කෙටි කාලයකදී වෙනස් කරන්න පුළුවන් යෙදවුම් තියෙනවා. හොඳ උදාහරණයක් තමයි අමුද්‍රව්‍ය. කාබනික පොහොර, රසායනික පොහොර, ඒ වගේ අමුද්‍රව්‍ය. සහ ශ්‍රමය සමහර වෙලාවට කෙටි කාලය තුළ වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේවට යන වියදම අපි කියනවා විචල්්‍ය පිරිවැයක්. ඒ නිසා එවැනි සියලුම සාධක සඳහා යන වියදම වල එකතුව ගත්තහම අපි ඒකට කියනවා මුළු විචල්්‍ය පිරිවැය කියලා. දැන් පුතේ දුවේ මේ කියන පිරිවැය වර්ග දෙකම කෙටි කාලයේදී යනවා. ඇයි? ෂෝට් රන් එකේදී ෆික්ස් කොස්ට් එකකුත් තියෙනවා, වේරියබල් කොස්ට් එකකුත් තියෙනවා. ඒ මොනවටද තියෙන්නේ? ස්ථාවර සාධක වලටයි විචල්්‍ය සාධක වලටයි. මේ දෙකේම එකතුව නිසා අපි කියනවා ටෝටල් කොස්ට් කියලා. මුළු පිරිවැය. දැන් ඉතාමත්ම පැහැදිලි මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි එකට එකතු කළාම අපිට මුළු පිරිවැය සකස් වෙනවා. දැන් අපිට මෙතනින් ඔබට තවදුරටත් ගමන් කරන්න පුළුවන් මේ දේ අපිට හොඳින් තේරුණ නිසා. අපි ගමු මොකක්ද සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ, සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ, සාමාන්‍ය මුළු පිරිවැය කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කරමු. අපේ මුළු විචල්්‍ය පිරිවැය ටෝටල් වේරියබල් කොස්ට් කියලා අපි කලින් කියපු දේ නිෂ්පාදන ඒකක ගණනින් බෙදුවොත් මුළු විචල්්‍ය පිරිවැය නිෂ්පාදන ඒකක ගණනින් බෙදුවොත් අපිට ලැබෙනවා ඒකේ සාමාන්‍ය ප්‍රමාණය, ඇවරේජ් එක. ඇවරේජ් වේරියබල් කොස්ට්. ටෝටල් වේරියබල් කොස්ට් කියන එක නිෂ්පාදන සාධක කොච්චර යෙදුවද කියන එක බලලා ඒකෙන් බෙදපුවාම අපිට ලැබෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, ඇවරේජ් වේරියබල් කොස්ට්. ඒ ආකාරයටම පුතේ දුවේ අපිට ලැබෙනවා මුළු ස්ථාවර පිරිවැය බෙදනවා අපි හදන නිෂ්පාදන ඒකක ගණනින්. එතනදී අපිට ලැබෙනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. එහෙම නැත්නම් ඇවරේජ් ෆික්ස් කොස්ට්. දැන් මොකද කරන්නේ? අපිට ඊළඟට ගන්න පුළුවන් සාමාන්‍ය මුළු පිරිවැය. මොකද්ද සාමාන්‍ය මුළු පිරිවැය කියලා කියන්නේ? අපිට ආපු ටෝටල් කොස්ට් එක. අපිට ආපු ටෝටල් කොස්ට් එක මුළු පිරිවැය නිෂ්පාදන ඒකක ගානින් බෙදනවා. එතනදී අපිට ලැබෙනවා සාමාන්‍ය මුළු පිරිවැය. එහෙම නැත්නම් ඇවරේජ් ටෝටල් කොස්ට් කියන එක. දැන් අර විදිහ අපි කලින් ගත්ත විදිහටම තමයි මේ තුනත් එන්නේ. පුතාලා දුරට පැහැදිලි. මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා, මුළු ස්ථාවර පිරිවැය තියෙනවා. ඒ දෙක එකතු වෙලා මුළු පිරිවැය හැදුණා. ඒ නිසා අපි ඊළඟට මොකද කරන්නේ? ඒක බෙදනවා නිෂ්පාදන ඒකක ගණනින්. අපි දුන් නිෂ්පාදනය කරන ප්‍රමාණය 10යි කියලා 10න් බෙදනවා. බෙදුවම අපිට ලැබෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, අනිකෙන් ලැබෙනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මේ දෙකේම එකතු වුණාම අපිට ලැබෙනවා සාමාන්‍ය මුළු පිරිවැය. ඒ අරින්ද ඉතාමත්ම වැදගත් තවත් අර්ථ දැක්වීමක් තියෙනවා ආර්ථික විද්‍යාවේදී. මේක ඉතාමත්ම වැදගත්. මොකක්ද ඒකට කියන්නේ? ආන්තික පිරිවැය, මාර්ජිනල් කොස්ට්, MC කියලා අපි හඳුන්වනවා. මේ කියන්නේ මොකද්ද? පුතාලා තුල දන්නවා අපි භාණ්ඩ ඒකක නිෂ්පාදනය කරන්න මුළු පිරිවැය වැඩි වෙනවා. එකක් හදනවට වඩා වැඩි පිරිවැය දෙකක් හදනකොට, පහක් හදනකොට ඊටත් වැඩි, 10ක් හදනකොට තවත් වැඩි. ඒ නිසා දැන් අපි භාණ්ඩ එකින් එක හදාගෙන යනකොට ඒ හදන සෑම අතිරේක ඒකකයක් නිපදවීමට යම්කිසි පිරිවැයක් යනවා. 10 සිට 11ක් හදන්න, 11 සිට 12ක් හදන්න, 12 සිට 13 හදන්න වගේ අතිරේක පිරිවැයක් යනවා. සෑම නිෂ්පාදනය වැඩි කරන සෑම ඒකකයක් සඳහා එක් අතිරේක එකකයක් වැඩි කරනකොටම ඒකට පිරිවැයක් යනවා. අන්න ඒ අතිරේක භාණ්ඩය සෑදීම සඳහා යන
අතිරික්ත පිරිවැයට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. පුතාලට දුවලට අපි මේක ප්‍රස්ථාරිකව නිරූපණය කරන වෙලාවක තව ඊළඟට ඉතාමත්ම පැහැදිලි වේවි. නමුත් මේක ඉතාමත්ම වැදගත් අපිට අපේ කුෂාර්ථික විද්‍යා මූලධර්ම යොදා ගනිමින් අවම පිරිවැය සකස් වෙන්නේ කොයි ආකාරයේද කියලා හොයන්නට. දැන් අපි ඔය කියපු සියල්ල අපි ගණිතමය ආශ්‍රයෙන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. දැන් පුතාලට දුරට ඉතා පැහැදිලිව පේනවා එක මේ කියන ප්‍රස්ථාරය තුල නිමවුම් ඒකක කියන එක. නිමවුම් ඒකක පුතාලට දුරට පේනවා මේක වැඩි වෙනවා 0 1 2 ඒ විදිහට වැඩි වෙනවා. වැඩි වෙන්නේ කොයි ආකාරයටද? 0 1 2 3 9 දක්වා උදාහරණයක් විදිහට ගමු. දැන් බලන්න total fixed cost එක. මුළු ස්ථාවර පිරිවැය මම කියපු විදිහට කොච්චර භාණ්ඩ නිෂ්පාදනය කළත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක 100මයි. භාණ්ඩ හැදුවේ නැතත් 100යි. භාණ්ඩයක් හැදුවත් 100යි. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක 100 නම් 100මයි. 200 නම් 200මයි. සමහරට ඒක ලොකු ගාණක්. ඇයි මේක යන්නේ භූමියට, යන්ත්‍රෝපකරණ වලට, ගොඩනැගිලි වලට. ඒ නිසා total fixed cost කියන එක කෘෂි කර්මාන්තයේදී අනික් කර්මාන්ත වගේම යම්කිසි ලොකු වගයක්. TVC කියන්නේ මොකද්ද? භාණ්ඩ හදනකොට ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යන විචල්්‍ය පිරිවැය. හදන්න නැතිකොට 0යි. මේක තමයි ඒක විශේෂිත ලක්ෂණය. භාණ්ඩයක් හදන්න නැත්නම් පිරිවැයක් යන්නේ නැහැ. විචල්්‍ය පිරිවැයක් යන්නේ නැහැ. ස්ථාවර පිරිවැයක් විතරයි යන්නේ. හැබැයි හදන්න TVC කියන මේක වැඩි වෙනවා. මේක වැඩි වෙනවා විතරක් නෙමෙයි. මේක කවදාවත් අඩු වෙන්නෙත් නැහැ. ඇයි? හැමතිස්සම භාණ්ඩ හදනකොට ඒ සෑම භාණ්ඩයක් සඳහාම යන මුළු වියදම වැඩි වෙනවා. ඕගලන්ට පේනවා. හදන්න නැතිකොට 0 තිබ්බ එකක් හදනකොට 25ක් වෙනවා. හැබැයි පොඩි රටාවක් තියෙනවා. අපි සාකච්ඡා කරමු මේක. හැබැයි ඔයගලන්ට පේනවා 9ක් හදනකොට 500 වගේ එහෙම වැඩි වෙලා. දැන් අපි ගන්නවා total cost එක. total cost කියන්නේ මොකද්ද? TFC එකතු කරනවා TVC වලට. තාමත්ම පහසුයි. 100යි 0යි 100මයි. දැන් පුතාලට දුරකට මේක ඉතාමත්ම පැහැදිලි. 100යි 40යි 140යි. 100යි 150යි 250යි. 100යි 500යි 600යි. දැන් පේනවා TFC වලට TVC එකතු කළොත් total cost එක එනවා. ඒ නිසා ඒක වැඩි වෙනවා. ඇයි හැමතිස්සම TVC වැඩි වෙනවනේ. වැඩි වෙන නිසා TC වැඩි වෙනවා. දැන් හිතන්න අපි කොහොමද AFC ගත්තේ? AFC කියලා කියන්නේ TFC බෙදනවා නිෂ්පාදන සාධක එහෙම නැත්නම් නිමවුම් ඒකක ගණනින් Q වලින්. අපි හදන්න නැත්නම් AFC එකක් යන්නේ නැහැ. අපිට බෑ. බිඳුවෙන් යම්කිසි අගයක් බෙදුවාම අපිට ඒක අර්ථ නිරූපණය කරන්න බෑ. හැබැයි එකක් හැදුවාම 100ක් යනවා නම් මේක 100මයි. දෙකක් හදනකොට පුතේ දුවේ මොකද වෙන්නේ? 100 දෙකෙන් බෙදලා 50ක් බවට පත් වෙනවා. තුනක් හදනකොට 100 තුනෙන් බෙදලා 33.3ක් වෙනවා. හතරක් හදනකොට 25 වෙනවා. පහක් හදනකොට 20 වෙනවා. දැන් මොකද වෙන්නේ? නිමවුම් මේකක හදන්න ඇවරේජ් ෆික්ස් කොස්ට් එක ඉතාමත්ම වේගයෙන් පහළ බහිනවා. ඒ නිසා අර ෆික්ස් කොස්ට් කියලා යන යන්ත්‍රෝපකරණ වගේ ඒවා තියෙන ඵලදායීතාවය වැඩි වෙනවයි. ඒවා වැඩිපුර භාවිතයට ගන්න අඩු වියදමක් තමයි යන්නේ. ඒ නිසා ඇවරේජ් ෆික්ස් කොස්ට් කියන එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා අවබෝධයක් ලබා ගැනීම. මේ විදිහටමයි පුතේ දුවේ ඇවරේජ් වේරියබල් කොස්ට් එක ගන්න. කොහොමද? ටෝටල් වේරියබල් කොස්ට් එක නිමවුම් මේක ගානෙන් බෙදන්න. 25ක් යනවා නම් එකෙන් බෙදුවාම 25යි. 40ක් යනවා නම් දෙකෙන් බෙදපුවාම 20යි. ඒ නිසා මම සියල්ල පැහැදිලි නොකලත් මේ වගුව තුල සියලු දේ දැන් පැහැදිලි. ඇවරේජ් වේරියබල් කොස්ට් එක මොකද වෙන්නේ? TVC එක බෙදපුවාම අදාළ නිමවුම් එක ගණනෙන් අපිට මේ ගණනයන්ට හසු කරගන්න පුළුවන්. දැන් ATC කියන්නේ මොකද්ද? total cost එක
බෙදපුවාම එන ගාන. මාජිනල් කොස්ට් එක මෙතනදිත් පැහැදිලි වෙනවා පුතාලට. දැන් බලන්න බිංදුවයි එකක්වත් හදන්න නැති තැන ඉඳලා එකක් හදන අවස්ථාව. මෙතන එකක්වත් හදන්නේ මෙතනින් එකක් හදනවා. හදනකොට මොකද වෙන්නේ? 25ක් යනවා. ඉස්සල්ලා බිංදුවයි දැන් 25ක් යනවා. දැන් මොකද එහෙනම් වෙන්නේ? 125ක් ටෝටල් කොස්ට් එක ගිය එකයි ඊට කලින් 100ක් ගිය එකේ අතර අන්තරයක් තියෙනවා. දැන් බලන්න ටෝටල් කොස්ට් එක 100ක් ගිහිල්ලා තියෙන එකක්වත් හදන්න නැති වෙලාවේ. ඇයි? ෆික්ස් කොස්ට් එකක් තිබුණානේ. එකක් හදන වෙලාවේදී දැන් මොකද වෙන්නේ? තව පොඩ්ඩක් මේකට එකතු වෙනවා 25. 125 වෙනවා. කොච්චර අන්තරයක්ද? 25යි. අන්නේ 25ට අපි කියනවා මාජිනල් කොස්ට්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ආන්තික පිරිවැය කියලා. මේක ඉතාමත්ම පැහැදිලි මේ වගුව තුළ. ඊළඟ අවස්ථාවේදී දෙකක් හදනකොට 140ක් යනවා. එහෙනම් කොච්චර අන්තරයක් තියෙනවද? 15යි. එකක් හදනකොට 125යි, දෙකක් හදනකොට 140යි. ඒ දෙක අතර අන්තරය 15යි. තව එකක් අපි සාකච්ඡා කරමු. තුනක් හදනකොට 150යි, දෙකක් හදනකොට කීයක්ද උනේ? 140යි. අන්තරය කීයද? 10යි. දැන් ඔයගොල්ලන්ට පේනවා මාජිනල් කොස්ට් එක අඩු වෙවි යනවා. හැබැයි පස්සේ වැඩි වෙනවා. අපි බලමු එහෙම වෙන්නේ ඇයි කියලා. අපි අර කියපු ආකාරයට මේ කියන පිරිවැය කොස්ට් සහ ඒ එක් අවස්ථාවේදී හදන නිෂ්පාදන ඒකක ගණන අවුට්පුට් එක ප්‍රස්ථාරිකව නිරූපණය කළොත් පුතේ දුවේ ඒක ප්‍රස්ථාරිකව නිරූපණය වෙන්නේ මේ විදිහට. මම මේක පැහැදිලි කරන්නම්. අපි ඉස්සල්ලාම ගමු TFC total fixed cost. මොකක්ද වෙනස? අවුට්පුට් එක බිඳුවේදී සිට කුමන ප්‍රමාණයක් දක්වා අවුට්පුට් එක වැඩි වුණත් ෆික්ස් කොස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. බලන්න ඒක එකම ගණනක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක එකම ගණනක් තමයි තියෙන්නේ. අපි බිඳුවක් ඇදුවත් ඒක තියෙනවා, 10ක් ඇදුවත් තියෙනවා, 100ක් ඇදුවත් තියෙනවා. එකම ගණනක් පවතිනවා. ඊළඟට අපිට යනවා total variable cost එක TVC. හදන්න නැත්තම් යන්නේ නැහැ. අපි වියදම යන්නේ නැහැ. ඕගොල්ලන්ට පෙනේ හදන්න මේක වැඩි වෙනවා. හැබැයි මේ වැඩිවීමේ රටාවක් තියෙනවා. ඒ රටාව මොකද්ද? මුලින් වැඩි වෙන වේගයකින් මේ ආකාරයට වැඩි වෙන වේගයකින් හදන්න අපිට වැඩි වේදමක් වෙනවා. පසුව වැඩි වෙනවා හැබැයි අඩු වෙන වේගයකින්. අලුතෙන් භාණ්ඩ හදන්න වේදම වැඩි වෙනවා. හැබැයි 100 ඉඳන් 200 කරන එකයි 200 ඉඳන් 400 කරන එකේදී මේ වැඩි වෙන TVC ප්‍රමාණය වැඩි වුණාට ඒක අඩුවෙන් වැඩි වෙන්නේ. නිසා මෙන්න මේ ආකාරයට තමයි මේ වක්‍රය සකස් වෙන්නේ. මේක ඉතාමත්ම වැදගත් අපිට මේක මේ වක්‍රය නිරූපණය වෙන්නේ කොයි ආකාරයකද කියලා ඉගෙන ගන්න එක. TFC එක ස්ථාවරයි. TVC එක බිඳුවෙන් පටන් අරන් මේ ආකාරයට වක්‍රයක් වගේ මෙහෙම සකස් වෙලා තියෙන මේ රූපයේ පේන ආකාරයට. TVC කියන්නේ මොකද්ද? මේ දෙකේ එකතුව. මෙතනදී TFC තියෙනවා, TVC නැති නිසා එතනින් තමයි ඒක පටන් ගන්නෙ. දැන් මොකද වෙන්නේ? අර ආකාරයටම වැඩි වෙන වේගයෙන් වැඩි වෙලා ඊළඟට අඩු වෙන වේගයෙන් වැඩි වෙනවා TC. අර TVC වක්‍රය වගේමයි හැබැයි ඉහළින් ගමන් කරන්නේ. ඇයි ඒ? මේ කියන TFC කියන කොටස අරකට හැමතිස්සම එකතු වෙනවා. ඒ නිසා කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය වක්‍ර TC සමාන වෙනවා TVC ධන TFC. ඒක ප්‍රස්ථාරිකව නිරූපණය වෙන්නේ මේ ආකාරයට. පුතල් තුලට ඉතා පැහැදිලි. නිෂ්පාදනය නොකරන වෙලාවේදී මොකද වෙන්නේ? නිෂ්පාදනය කරන වෙලාවේදී මොකද වෙන්නේ? මේකම අපිට අඳින්න පුළුවන් AFC, AVC, ATC සහ MC කියන එක කොයි ආකාරයකද ප්‍රස්ථාරිකව වෙනස් වෙන්නේ කියලා බලන්න.
අපි ඉස්සල්ලාම ගත්තොත් AFC එක average fixed cost. මොකද average fixed cost කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මුලදී වැඩි. හැබැයි ඔයගොල්ලෝ දැක්කා ඒක නිෂ්පාදනය කරන්න සීක්‍රයෙන් පහළ බහිනවා. සීක්‍රයෙන් පහළ බහිනවා මේ ආකාරයට. මුලදී වැඩි. මුලදී 100යි 100යි. ඊළඟට දෙකක් හදනකොට 100 බෙදීම 2 තුනක් හදනකොට 100 බෙදීම 3 මං කිව්වා වගේ. ඒ කියන්නේ මොකද්ද? quantity වැඩි කිරීමට නිෂ්පාදන සාධක වැඩි කරන හැම තිස්සෙම AFC කියන එක පල්ලෙහාට ගමන් කරනවා. ඉහළ සිට පහළට වැඩි බෑවුමකින් යුක්ත වක්‍රයක් විදිහට සකස් වෙනවා AFC. ABC කියන එක කොහොමද වෙන්නේ? මුලදී වැඩි අගයක් තියෙනවා ටික මේක අඩු වෙනවා. අඩු වෙලා අවම අගයකට එනවා. AVC ප්‍රමාණය නිෂ්පාදනය කරන්න අඩු වෙනවා. අඩු වෙලා එක මට්ටමකට පස්සේ මොකද වෙන්නේ? මේක වැඩි වෙන්න ගන්නවා. දැන් පුතාලා දුරට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි එහෙම වැඩි වෙන්නේ කියලා. අඩු වෙලා ඇයි වැඩි වෙන්නේ? ටෝටල් කොස්ට් එක වැඩි වුණා වගේ නෙමෙයි. ටෝටල් කොස්ට් එක හැමතිස්සෙම වැඩි වෙනවා. ඇවරේජ් වේරියබල් කොස්ට් එක අපි බෙදනවා ඒකක ගණනින්. ඒකක හදන්න විචල්්‍ය පිරිවැය වැඩි වුණාට මොකද වෙන්නේ? අර කියන ස්ථාවර පිරිවැයේ ඵලදායීතාවය වැඩි වෙනවා. හැබැයි ඒ වගේම තමයි ඵලදායීතාවය වැඩි වෙලා එක ප්‍රමාණයක් වෙනවා. එතනින් පස්සේ ඵලදායීතාවය නැති වෙනවා. භූමියකට දරා ගන්න පුළුවන් රසායනික පොහොර ප්‍රමාණයක් තියෙනවනේ. ගොඩනැගිල්ලකට තුලින් ලබා ගන්න පුළුවන් නිෂ්පාදන සාධකවල ප්‍රමාණයක් තියෙනවනේ. ඉඩක් නැති වුණාම වැඩේ කරන්න බෑනේ. ඒ නිසා මොකද වෙන්නේ? අනවශ්‍ය විදිහට අපේ ස්ථාවර සාධක භාවිතා කරන්න ගියොත් යම්කිසි ක්වොන්ටිටි එකකින් පස්සේ යම්කිසි නිෂ්පාදන ප්‍රමාණයකින් පස්සේ AVC එක වැඩි වෙන්න ගන්නවා. මේක වක්‍රය ඉතාමත්ම අපූර්ව වක්‍රයක්. ඉහළ සිට පහළට ඇවිල්ලා අඩුම පොයින්ට් එක ඇවිල්ලා පොඩි ලක්ෂයක් ඇවිල්ලා එතන සිට ඉහළට ගිහිල්ලා වැඩි වෙනවා. ඒ නිසා ATC වල වෙන්නේ මේකමයි පුතේ. ATC කියන්නේ මොකද්ද? AVC ධන AFC. ඇයි? ටෝටල් කියලා කියන්නේ අර දෙකේ එකතුව. ඒකත් ඉහළ සිට පහළට ඇවිල්ලා අඩුම ලක්ෂයකට ඇවිල්ලා අර විදිහට ආපහු වැඩි වෙනවා. හැබැයි ATC වක්‍රයේ තියෙන්නේ AVC වක්‍රයට වඩා ඉහළින්. ඇයි? AVC වක්‍රයට එකතු වෙනවා AFC වක්‍රයේ ගාන එකතු වෙලා තමයි ATC කියන වක්‍රය සැදෙන්නේ. ඒ නිසා ප්‍රස්ථාරිකව අපි දත්ත අරගෙන මේක නිරූපණය කළොත් පුතේ දුවේ මෙන්න මේ ආකාරයට තමයි මේ වක්‍ර තුන සකස් වෙන්නේ. මාර්ජිනල් කොස්ට් එක කොයි ආකාරයට සකස් වෙන්නේ? ඒක ඉහළ සිට පහළට ඇවිල්ලා අඩුම ප්‍රමාණයක් හරහා ඇවිල්ලා ඊට පස්සේ අපි තව දුරටත් ඇන්දොත් මේ අර කියන අවම ලක්ෂ හරහා මේක යනවා. අපි හරි දත්ත අරගෙන මේක ඇන්දොත් යම්කිසි නිෂ්පාදන ආයතනය සඳහා මෙන්න මේ කියන AVC අඩුම ලක්ෂය හරහා ඒක යනවා. ඒ වගේම ATC අවම ලක්ෂය හරහාත් ඒක යනවා. ඒකටත් අවම ලක්ෂයක් තියෙනවා. දැන් බලන්න ඒ නිසා ආන්තික පිරිවැය ගත්තහම මේක බොහොම අපූර්ව වක්‍රයක්. ඉහළ සිට පහළට ඇවිල්ලා අඩුම ගානක් ඇවිල්ලා නැවත වැඩි වෙනවා. ආන්තික පිරිවැය වැඩි වෙනවා. ඇයි? අර කියන ස්ථාවර සාධකවල ඵලදායීතාවය අඩු වීම නිසා තව හදන්න වියදම වැඩි වෙනවා. ඇයි මේක දැන් අවුල් ජාලයක් බවට පත් වෙනවානේ ස්ථාවර සාධකවල ඵලදායීතාවයට වඩා වැඩ ගන්න ගියාම. ඒ නිසා මාර්ජිනල් කොස්ට් එක වැඩි වෙනවා. ඒ නිසා මේ වක්‍ර වල හැඩතල හඳුනා ගැනීම ඉතාම වැදගත්. පුතාලා දුවලා දැක්කා මේ ආකාරයට කොහොමද මේක සකස් වෙන්නේ කියලා. අපි දැන් ඉගෙන ගත්තේ කුමක්ද? total cost, total variable cost, total fixed cost. Average variable cost, average fixed cost, average cost, marginal cost. සංඝටක 7ක් අපි ඉගෙන ගත්තා. කොයි ආකාරයටද මේවා වෙනස් වෙන්නේ?
අපේ පිරිවැය වක්‍ර කොයි ආකාරයට වෙනස් වෙන්නේ කියලා අපි අන්දා. දැන් අපි මේක තවදුරටත් පැහැදිලිව තේරුම් ගැනීමට පොඩි ක්‍රියාකාරකමක් අපි දෙගොල්ලොම එකතු වෙලා කරමු මේ වෙලාවේ. දැන් අපි මොකද කරන්න යන්නේ? මේ කියන වගුව සම්පූර්ණ කරන්න යන්නේ. පුතාල දුරටත් දැන් මාත් එක්කම මේ වෙලාවෙම මේකට එන වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඕගොල්ලොත් මේකේ මේ එන්නේ මොනවද කියලා බලමු. දැන් මෙතන තියෙනවා නිමවුම් මේකක. කොච්චරක් තියෙනවද? බිංදුව 1 2 3 4 5 6 කියලා අපි හිතමු. නිමවුම් එකක 6ක් හදන්න යන්නේ. හදන්න නැති අවස්ථාවක් තියෙනවා බිංදුවයි. 1 2 කියලා 6ක් දක්වා වැඩි කරනවා. අපිට දීලා තියෙනවා දත්ත ටිකක්. පුතාලා විදුලි විභාගෙටත් මේ වගේ එකක් දෙන්න පුළුවන්. දත්ත කිහිපයක් දීලා අපිට කියනවා ඊටු ටික පුරවන්න කියලා. වගුව සම්පූර්ණ කරන්න කියලා. එතකොට අපි ඉගෙන ගත්ත දෙයින් මේක ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. මොනවද දීලා තියෙන්නේ? ටෝටල් කොස්ට් එකේ සමහර තැන්වල දීලා තියෙනවා 14යි 40යි 87යි 6ක් හදනකොට. TVC එක දත්තයක් දීලා තියෙනවා. ATC දත්ත ටිකක්, AVC දත්තයක්, MC කියන එකේ දත්තයක් වගේ තැනින් තැන ටිකක් දීලා තියෙනවා. දැන් පුතේ දුවේ මේ වගේ ඒවා තියෙනවා නම් තැන් තැන් වල වැදගත් ඒවා අපිට පුළුවන් ඉතුරු ඒවා ගණනයට හසු කරගන්න. මෙහෙම කළාම ඔයගොල්ලන්ට හොඳ දැනීමක් එනවා කොහොමද මේ TC, TVC, TFC, ATC වගේ ඒවා ගණනයට හසු වෙන්නේ? ඒවා කොහොමද ප්‍රස්ථාරිකව නිරූපණය වෙන්නේ ඇයි කියන පිළිබඳ අවබෝධයක් එනවා. කොහෙන්ද පටන් ගන්න හොඳම තැන? අපි පටන් ගන්නමු නිමවුම් ඒකක බිඳුවක් තියෙන තැනින්. නිමවුම් ඒකක බිඳුව නම් අපි දන්නවා පුතේ දුවේ ඒ වෙලාවට ටෝටල් වේරියබල් කොස්ට් එකක් නැහැ. හදන්න නැති වෙලාවක විචල්්‍ය පිරිවැයක් යන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තනේ. ඒ නිසා ඒක බිඳුවයි. ඒ නිසා තමයි ඒක දීලා තියෙන්නේ බිඳුවයි කියලා. නිමවුම් ඒකක බිඳුවක් වෙන අවස්ථාවේදී TVC එක බිඳුවයි. විචල්්‍ය පිරිවැයක් යන්න විදිහක් නැහැනේ. ඒක බිඳුව නම් ටෝටල් කොස්ට් එක දීලා තියෙනවා පුතේ දුවේ 14යි කියලා. ටෝටල් කොස්ට් එක අපිට දීලා තියෙනවා 14යි කියලා. දැන් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් එක මොකද්ද? ටෝටල් ෆික්ස් කොස්ට් එක. ටෝටල් කොස්ට් එක කියන්නේ මොකද්ද? ටෝටල් වේරියබල් කොස්ට් ප්ලස් එකතුව ටෝටල් ෆික්ස් කොස්ට්. දැන් අපි එකතු කරමු. ටෝටල් කොස්ට් එක 14 නම් ටෝටල් වේරියබල් කොස්ට් එක යන්නේ නැත්නම් ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ මොකටද? ටෝටල් ෆික්ස් කොස්ට් එකට. ඒක කොච්චරද එහෙනම්? ඒක 14මයි. ඒක 14යි. ඇයි යන වියදමක් තියෙනවා නම් බාණ්ඩ හැදුවත් නැතත් ඒ 14ම යනවා ෆික්ස් කොස්ට් කියලා. දැන් මේක ගත්ත ගමන් පුතාලට දුවලට මොකද්ද කරන්න පුළුවන්? දත්ත ගොඩාක් එකපාර ලබා ගන්න පුළුවන්. මොනවද? ටෝටල් ෆික්ස් කොස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ අපි ඉගෙන ගත්තේ. හැදුවත් නැතත් ඒක යනවාමයි. ඒ නිසා අපිට පහසුවෙන්ම දාගන්න පුළුවන් එක තමයි 14ක් කීයක් මොනවා කළත් මේ 14 යනවාමයි. බිඳුවක් හැදුවත් යනවා, එකක් හැදුවත් යනවා, හතරක් හැදුවත් යනවා, හයක් හැදුවත් මේ 14 යනවා. දැන් ඒක පිළිගුවා. ඊළඟට ලේසියෙන්ම ගන්න පුළුවන් එකක් තියෙනවා අනිත් පැත්තේ එක ගාව. සම්පූර්ණ වියදම 40යිලු 14ක් යනවා. එහෙනම් පුතේ දුවේ TVC කොහොමද ගන්නෙ? TVC ගන්න කොහොමද? TC වලින් TFC අඩු කළාම එහෙම නැත්නම් මේ දෙක එකතු අරගෙන අනිත් පැත්තට ගත්තාම අපිට ලැබෙනවා. ඒ අගේ කීයද? 40න් අඩු කරමු 14ක් 26යි. ඔන්න අපි ඒ කියන දත්තය ලබා ගත්තා 26ක් කියලා. අපි ඊළඟට මොකද්ද ලබා ගන්න පහසුවෙන් තියෙන්නේ? අපි මෙතන යට තව එකක් තියෙනවා. 6 87යි කියලා තියෙනවා 6ක් හදන්න ටෝටල් කොස්ට් එක. TFC එක 14 නම් අර විදිහටම දාගන්න පුළුවන් 87න් 14ක් අඩු කළාම අපි කියමු 73යි. 73ක් යනවා TVC. දැන් පුතාලට දුවලට පැහැදිලි වුණා කොයි ආකාරයටද TVC සහ ගන්න කියලා. අපි ඉතුරු 4 ගන්න කලින් තව ස්ටෙප් එකක් තව ක්‍රියා අවධියක් ඉදිරියට ගමන් කරමු.
අපි දැන් අපි ගම්මු ATC එක. ATC එක ගත්තහම හදන්න නැත්තම් ATC එකක් නැහැ. මොකද බෙදන්න ඒකකයක් නැහැනේ. ඒ නිසා ඒකට අදාළ අගයක් නැහැ. හැබැයි අපිට දැන් දත්ත දීලා තියෙනවා දෙකක්. මොනවද දීලා තියෙන්නේ? දෙකක් හදනකොට 28යි. දෙකක් හදනකොට 28යි. පහක් හදනකොට 16යිලු. අපිට පුළුවන් දැන් ඔතනින් යම්කිසි අවබෝධයක් ගන්න. මොකද්ද ATC කියන්නේ? average total cost කියලා කියන්නේ මොකද්ද? total cost එක නිමවුම් එක ගානින් බෙදපුවාම එන ගාන. total cost එක නිමවුම් ගානින් බෙදපුවාම එන ගාන තමයි average total cost කියන්නේ. එහෙනම් අපිට දැන් ඒක ගන්න පුළුවන් පහසුවෙන්ම. total cost එක කියන්නේ average total cost එක නිමවුම් එක ගානින් බෙදුවාම එන ගාන නම් අපි අනිත් පැත්තට ගත්තොත් නිමවුම් එක ගන්න average total cost එකෙන් වැඩි කළාම 56යි 28 වරක් 2 56ක් කියලා අපිට මේ අගේ ලබා ගන්න පුළුවන්. 28 දෙකෙන් වැඩි කළාම 56යි. 56 දෙකෙන් බෙදුවාම 28යි. මේ විදිහටම පුතාලට දුවලා ගන්න පුළුවන් 16 වරක් 5 කීයද 80යි. ඇයි 80 පහෙන් බෙදපුවාම 16යි 16 වරක් 5 80යි. දැන් බලන්න තවත් වැදගත් දත්ත දෙකක් ගත්තා. ඔය දෙක ගත්ත ගමන්ම පුතාලන් දුවලගේ දැන් හොඳ දැනීමක් තියෙනවා මොකද්ද TVC කියන්නේ කියලා. 56න් 14ක් අඩු කළාම අපි ගන්නවා මොකද්ද? මෙන්න මේ අගය 32යි. දැන් බලන්න 32යි 14යි 56යි. ඒ නිසා 56න් 14ක් අඩු කළාම 32යි. 80න් 14ක් අඩු කළාම අපිට 66යි. එහෙනම් 66යි 14යි මේ දෙක එකතු කළාම 80යි. දැන් බලන්න අපි අර දත්ත දෙක අරගෙන ගොඩක් ගත්තා. දැන් අපිට එහෙනම් දැන් මොකද්ද කරන්න පුළුවන්? මේ දත්ත ගත්ත හින්දා අපිට පුළුවන් තවත් ඉදිරියට ගමන් කරන්න. එහෙම නැත්නම් තව දුරටත් ATC ගණනය කරන්න. ATC කියන්නේ TC බෙදීම නිමවුම් ඒකක ගණන. අපිට ගත්ත එක 40 එකෙන් බෙදපුවාම 40යි. ඉතා පහසුයිද? 40 එකෙන් බෙදපුවාම 40යි. ඒ වගේම අපිට තව මොනවද ගන්න පුළුවන්? මෙතනින් ගන්න පුළුවන් 87 6න් බෙදලා දාන්න පුළුවන්. 87 6න් බෙදපුවාම කීයද? 14.5යි ආසන්න වශයෙන්. ඒ නිසා 87 6න් බෙදපුවාම 14.5 වුණා. දැන් අපි ගොඩක් මේකේ පුරවලා ඉවරයි. එහෙනම් අපි යමු ඊළඟ එකකට. දැන් අනිත් පැත්තේ AVC එකට යමු. ඉතා පැහැදිලිව මෙතන තියෙනවා 17යි කියලා. AVC 17යි කියන්නේ මොකද්ද? TVC බෙදීම නිමවුම් ඒකක ගණන. එහෙනම් අර විදිහටමයි 17 3න් වැඩි කළොත් 17 3න් වැඩි කළොත් අපිට ලැබෙනවා 51ක්. 17 3න් වැඩි කළොත් 51ක් ලැබෙනවා. 51යි 14යි එකතු කළාම 65ක් ලැබෙනවා. අර විදිහම. දැන් මේ විදිහට අපිට ගොඩක් අනික් ඒවා පුරවන්න පුළුවන්. තව මොනවද අපිට ලබා ගන්න පුළුවන්? දැන් අපිට ATC ගන්න පුළුවන්. ATC ගන්නේ කොහොමද? TC බෙදනවා 3ෙන්. 65 බෙදනවා 3ෙන්. කීයක් එනවද 65 3ෙන් බෙදපුවාම? 21.7ක්. තමයි 65ක් තියෙනවා. 65 3ෙන් බෙදපුවාම 21.7ක් වෙනවා. අපිට මෙතෙන් ආව 40යි. මේ විදිහටම අපිට ඉතුරු ඒවත් සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් ඒ නිසා අපි හිතමු මේක 16ක් එනවා. පුතාලා දුවලට දැන් හිතන්න පුළුවන් මේ 16 ආවේ කොහොමද කියලා. 32 බෙදීම 2. ඒ වගේම මෙතෙන්ට එන්න පුළුවන් 26ක්. ඒ කොහොමද 26 බෙදීම 1යි. ඒ වගේ මෙතන 17යි. දැන් අපි මෙතෙන්ට ගියොත් 66 බෙදීම 5යි 13.2යි. ඒ වගේම තමයි මෙතන තියෙනවා 73ක්. 73 බෙදීම 6 12.2යි. දැන් බලන්න අපි ගොඩාක් පෙරෙව්වා විවිධ දේවල් අරගෙන. තව මොනවද අපිට පුරවන්න පුළුවන්? දැන් මෙතනින් ඊළඟට යමු
AFC කියන එක ගන්න. AFC කියන එක කොහොමද ගන්න? ඉතා පහසුයි. TFC ගාන නිමවුම් මේක කොලින් බෙදෙනවා පුතාලට දුරට එක් වරම ගන්න පුළුවන්. එක් වරම කොහොමද ගන්නේ? 14 බෙදනවා එකෙන් 14යි. 14 බෙදෙනවා දෙකෙන් 7යි. 14 බෙදෙනවා 3ෙන් 4.7යි. ඒ විදිහට අපිට අදාළ අගයන්ගෙන් බෙදලා මෙන්න මේ විදිහට සම්පූර්ණ ඒ කොලම් එකම පුරවන්න පුළුවන්. AFC කියන්නේ මොකද්ද? TFC අගය ඊට අදාළ නිමවුම් මේක කෝලින් බෙදපුවාම. දැන් අපිට තවත් අගයක් මුලින් අපි දැන් ගොඩක් ඉතුරු කරගෙන ඉන්නවනේ. අපි බලමු අනික්ව තව ගන්න විදිය පහසුවෙන් පුරවන්න. කොයි ආකාරයටද? අපි ගමු මේ මොකද්ද? බිඳුවක් හදනකොට යම්කිසි ගාණක් යන්නේ නැහැ කියමු. හරි? බිඳුවක් හදනකොට 14ක් යනවා. ටෝටල් කොස්ට් එක 14යි. ඒ නිසා බිඳුවේ සිට එකක් වැඩි වෙනකොට බිඳුවේ සිට එකක් බිඳුවක් තිබිලා එකක් හදනකොට 14 ඉඳන් 40ට වැඩි වෙනවා. කොච්චර වැඩි වෙනවද? 40 ඍණ 14 26ක් වැඩි වෙනවා. මේකට තමයි පුතේ ආන්තික පිරිවැය කියලා කියන්නේ. 40ක් වැඩි වුණා එකක් හදනකොට හදන්න නැතිකොට 14යි. දෙකක් හදනකොට 56යි. එකක් හදනකොට 40යි නම් කොච්චර වැඩි වුණාද? 16ක් වැඩි වුණා. තුනක් හදනකොට 65යි. කලින් හදනකොට 56යි නම් දැන් කීයක් වැඩි වුණාද? 9ක් වැඩි වුණා. 65 ඍණ 56යි. දැන් එහෙනම් මෙතන 9යි කියලා දීලා තියෙනවා. හරි පහසුයි. ඒ කියන්නේ මොකද්ද? 65ට 9ක් එකතු වුණාම එන ගාන තමයි මෙතෙන්ද එන්නේ බලන්න. අපි නොදන්න ඕන දෙයක් මේ ආකාරයට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දන්නේ නැති වුණොත් අපිට බය වෙන්න ඕනේ නැහැ. ඊළඟ දත්ත පුරෝගමන යනකොට ඕගොල්ලන්ගේ දැනුමෙන් ඒ දත්තවල හිස්තැන් පිර වෙනවා. එහෙනම් අපි දන්නවා මේක 74 නම් මේක 14 නම් මේක 60යි. ඉතා පහසුයි. දැන් මෙතන 9යි. 80 නම් මේක 74 නම් 6යි. මේක 87 නම් මේක 80 නම් 7යි. තව මොනවද පිළිලා නැති ඒවා තියෙන්නේ කියලා බලන්න. මෙතෙන් එන ගාන මොකද්ද? ATC කියන්නේ මොකද්ද? TC බෙදීම නිමවුම් ගාන 74 අපි බෙදනවා මොකෙන්ද? නිමවුම් ගානේ. අපේ ඒ අගය 18.5යි. අපි මෙතන 60 බෙදනවා 4ෙන් 15යි. දැන් පුතාලට දුවලට පැහැදිලි ඇති සම්පූර්ණ වගුව පිරෙව්වේ අපි අර ගත්ත දැනුමෙන්. දැන් විභාගයට ඔයගොල්ලන්ට මේ වගේ කොටුවක් දුන්නොත් දත්ත ටිකක් එක්ක අපිට බය වෙන්න කිසි දෙයක් නැහැ. අර අපේ සම්බන්ධතාව පිළිබඳ අවබෝධයෙන් හිතන්න. මොකද්ද සම්බන්ධය? මේ තුනේ. TC සමානයි TVC ධන TFC. ATC, AVC, AFC ගන්න කොහොමද? ඒවා ඒකක ගණනින් බෙදලා. MC කියන්නේ මොකද්ද? අලුතෙන් එකක් හදන්න යන ගණන. දැන් මේක පුතාලට දුවලට පුළුවන් ගෙදරදී ප්‍රස්ථාරිකව නිරූපණය කරලා බලන්න කොයි ආකාරයේ ප්‍රස්ථාරයක්ද ලැබෙන්නේ. අපි අර කලින් ඇඳපු ආකාරයට මේක ලැබෙන්න පුළුවන්. අපේ නිමවුම් මේක කරන තවත් වැඩි කළා ඇත්ත දත්ත සත්‍ය දත්තය ගත්තොත් අර ආකාරය ඉතා පැහැදිලි ප්‍රස්ථාරයක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි මොකක්ද කළේ පුතේ දුවේ? එහෙනම් අපි පිරිවැය වක්‍ර ඇන්දා. පිරිවැය ගැන අර්ථ නිරූපණය කළා. පිරිවැය වක්‍ර ඇසුරින් අවම නිෂ්පාදන පිරිවැය දැක්වීම අපි කළා. කොයි ආකාරයේද අවම පිරිවැය එන්නේ කියලා අපි කිව්වොත් කුමන අවස්ථාවේදීද? පුතාලට දුරට පැහැදිලි වෙයි. මෙන්න මේ අවස්ථාව. අපගේ average variable cost එක අවම වෙන අවස්ථාවේදී තමයි අන්නේ ප්‍රමාණය හැදුවොත් අපිට යන්නේ අඩුම වියදමක්. අපිට මේකෙන් හිතන්න දෙයක් තියෙනවා. මොකද්ද? AFC කියන එක නෙමේ අපේ අවම පිරිවැයේදී වැදගත් වෙන්නේ. ඇයි AFC කියන එක අවම පිරිවැයේදී වැදගත් වෙන්නේ නැත්තේ ඇයි? භාණ්ඩ හදන්න ඒක අඩු වෙනවා.
එහෙනම් හොඳ වැඩේ හදන එක. හදන්න අඩු වෙනකොට ඇයි අපි නවත්වන්නේ? ඒ නිසා AFC කියන එක තුල අපිට හොඳ තීරණයක් ගන්න අමාරුයි. භාණ්ඩ හදන්න අඩු වෙන එකක් නම් ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මොකටද නවත්තන්නේ? ඇත්ත. ඒ නිසා AFC කියන එක අඩු වෙලා යනවා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙලාවේ අර ඵලදායීතාවය අඩු වෙවි යන්නේ. මොකද මේ කියන යන්ත්‍රෝපකරණ මේ කියන ගොඩනැගිලි භූමිය එහෙම හදන්න අවශ්‍ය තරම් හදන්න භාවිතා කරන්න බෑ. එහෙනම් අපිට ගන්න පුළුවන් තව එකක් තමයි AVC සහ ATC කියන වක්‍ර දෙක. ඒ දෙක මොකද වෙන්නේ? මුලදී හදන්න අඩු වෙනවා. අඩු වෙලා අඩුම ගණනකට එනවා එක වෙලාවකදී. හැබැයි ඊට පස්සේ වැඩි වෙනවා. ඊට පස්සේ මේක වැඩි වෙනවා. දැන් අපිට කැමැත්ත තියෙන්නේ මොකද්ද? අපේ කැමැත්ත තමයි යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් හදාගෙන යනකොට අපේ විචල්්‍ය පිරිවැය අවම තියාගන්න, ඒ වගේම සම්පූර්ණ පිරිවැය අවම තියාගන්න. ඒ නිසා අපිට මොකද වෙන්නේ? මේ වගේ අවම ලක්ෂ දෙකක් පේන්න ගන්නවා. දැන් පේන දෙයක් තමයි පුතේ දුවේ මේ ලක්ෂ දෙක හරහාම ආන්තික පිරිවැය රේඛාව ගමන් කරනවා. මොකක්ද ආන්තික පිරිවැය කියලා කියන්නේ? ආන්තික පිරිවැය කියලා කියන්නේ අමතර ඒකකයක් සෑදීමට සඳහා යන වියදම. අමතර ඒකකයක් සෑදීම සඳහා යන වියදම. ඒක මුලදී අඩු වෙලා අඩුම මට්ටමකට ඇවිල්ලා වැඩි වෙනවා. ඊට පස්සේ ඒකේ AVC සහ MC සමාන වන අවස්ථාවක් එනවා. බලන්න AVC සමාන වෙන අවස්ථාවක් එනවා MC කියන ප්‍රමාණයට. මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? විශේෂ අවස්ථාවක්. ඒ මොකද අවස්ථාව? යම්කිසි භාණ්ඩයක් අලුතෙන් හදනවා නම් ඒ භාණ්ඩයට සඳහා යන ආන්තික වියදම කීයද කියලා අපිට පේන්න ගන්නවා දැන් MC වලින්. ඒ වගේම ඒ වියදම යන අවස්ථාවේදී ඒක යන්නේ මොකටද? අර කියන ඇවරේජ් වේරියබල් කොස්ට් එක. එම භාණ්ඩය හැදීම යන විචල්්‍ය පිරිවැය අවම අවස්ථාව. එනිසා මේ දෙක සමානයි. මේක හොඳ අවස්ථාවක් තීරණයක් ගන්න. ඇයි? තව එකක් හරි හදුවොත් මොකද වෙන්නේ? AVC වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැය අර වැඩි වුණොත් එහෙම AVC එක වැඩි වුණොත් පුතාලා හිතලා බලන්න මෙන්න මේ ලක්ෂය. විචල්්‍ය පිරිවැය වැඩි වුණොත් එහෙම කලින් ප්‍රමාණයට වඩා MCත් වැඩි වෙනවා. එතකොට දෙකම වැඩි වෙනවා නම් අපේ ලාභය වැඩි වෙන්නේ නැහැ නේ. ලාභය අඩු වෙනවා. හදන්න ගිහිල්ලා ලාභය අඩු කරගෙන. ඒ නිසා දැන් අපේ අරමුණ මොකද්ද? ලාභය වැඩි කර ගැනීම. 100ක් හදපුවාම එන ලාභයට වඩා 101ක් හදුවාම එන ලාභය අඩු වෙනවා නම් ඒක හදලා වැඩක් නැහැ නේ. ඒ නිසා තමයි අපි ආර්ථික විද්‍යාවේ මේක කෙටි කාලීන වක්‍ර වලින් අපි පහසුවෙන්ම කියනවා ඇවරේජ් වේරියබල් කොස්ට් එකේ අවම ලක්ෂය මිනිමම් පොයින්ට් එක මාර්ජිනල් කොස්ට් එක සමග එකට සම්බන්ධ වෙන අවස්ථාවේදී තමන්ගේ නිෂ්පාදන ප්‍රමාණය ලබා ගන්න කියන එක. මේකේ ලාභය උපරිම වෙනවා නම් වෙන්නේ කොහොමද? මේ මාර්ජිනල් කොස්ට් එක ඒ යන අමතර වියදම එම භාණ්ඩය විකුණලන මිලට සමාන වෙන්න ඕනේ. අපි ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරන්නේ මෙම මට්ටමේදී. හැබැයි ඒ අතිරේකව හදපු භාණ්ඩයට යන අමතර වියදම වෙළඳපොළ මිලට සමාන නැත්නම් ඊට වඩා වැඩි නම් කවුද හදන්නේ? දැන් මොකද වෙන්නේ? එම ලක්ෂය පැන්නොත් ඊට වඩා වැඩි වෙනවා. ඒ නිසා වෙළඳපොළ තුල එම භාණ්ඩයේ සෑදීම කිසිමකින්වත් තාර්කාන්විත දෙයක් නෙමෙයි. ආර්ථික විද්‍යා මූලධර්ම තුල එවැනි අතාර්ථික කලාප පෙන්වන්නේ නැහැ. තාර්ථික කලාප පමණයි. දැන් තාත්වික කලාපයක් කියලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කියන අවම ලක්ෂය. මේ හරියදී නැවතුනොත් එහෙම අතාර්ථිකයි. ඇයි? ලාභය වැඩි වෙන අවස්ථාවේදී නවත්තන්න හොඳ නැහැ. මේ හරියදී හැදුවත් අතාර්ථිකයි. ඇයි? ලාභය අඩු වෙමින් මොකටද භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ? ඒ නිසා තමයි කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය වක්‍ර
වලදී අපිට මේ කියන ලක්ෂ්‍ය මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. අපි අර කරපු ක්‍රියාකාරකම තුල දත්ත ගත්තොත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දැන් පේනවා මාජිනල් කොස්ට් එක මේකේ භාණ්ඩ 6ක් විතරක් තියෙන හින්දා අඩු වෙවි යනවා. 26 16 9 6 7 ගිහිල්ලා බිඳුව වෙලා ආය වැඩි වෙන්න ගන්නවා. බිඳුව වෙලා වැඩි වෙන්න ගන්නවා. ඒ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා ATC එක 40 28 කෙවි අඩු වෙවි යනවා. 14.5 වෙලා. පුතාලට ගන්න පුළුවන් වුණොත් 7ක් 8ක් 12ක් 15ක් කියලා ඒකක හදනකොට මේ විදිහට මේක කරගෙන ගියොත් තේරෙයි අඩු වෙලා ගිහිල්ලා බිඳුව ඇවිල්ලා වැඩි වෙන්න ගන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ සෑම විටම ඊ타මත්ම මෙන්න මේ නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් අවම නිෂ්පාදන පිරිවැය වක්‍ර ඇසුරෙන් පෙන්වීමේ දැනුම ලබාගත තැබීම ඊ타මත්ම වැදගත්. පුතල් දුරට දැනුම මේ පාඩම තුලදී ලැබුණා කියලා මට ඊ타මත්ම හොඳ විශ්වාසයක් තියෙනවා. දැන් මේ ආකාරයේ පිරිවැය වක්‍ර ඇඳීමට ඒවා අර්ථ නිරූපණය කිරීමට සහ එම පිරිවැය වක්‍ර ඇසුරින් අවම නිෂ්පාදන පිරිවැය එන්නේ කුමන අවස්ථාවෙන්ද කියලා පැහැදිලිව කියන්න ඔබලට පුළුවන්. මේක කෙටි කාලීන නිෂ්පාදනයේදී තමයි ඒක එන්නේ. ඒ කියන්නේ යම්කිසි එක නිෂ්පාදන සාධකයක් හෝ නියතව පවතින වෙලාවක. ඒක එහෙම වෙන්නේ නැත්තම් සියල්ල විචල්්‍ය නම් අපි යනවා ලෝන් රන් එකට. අපි ඒක 13 වන ශ්‍රේණී කෘෂි ආර්ථික විද්‍යාව යටතේදී හදාරන්නේ නැහැ. ඒ නිසා මේ ලබාගත් දැනුම සමග අපි තව ඉදිරියට ගමන් කරමු. මේ පාඩම තුළ රැඳී සිටි ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා මම ඔබගෙන් සමගන්නවා. ආයුබෝවන්.